සාත්‍රයක් අහන්න. අවුරුදු 3කින් පුතා ලොකු තැනකට එනවලු අන්නේ. ඕකට සාත්‍ර අහන්න ඕනේ. ඔයා දන්නේ කපු මහත්තයා හරි බලවත්ලු. මං නම් ඕක දැනගෙන හිටියා. ඇයි ඔත් සාත්‍ර කියනවද? පුතාගේ අනාගතය ගැන හිතලා මම පටන් ගත්තා HDFC Smart Goals account එක. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මම HDFC එකට ගියා කියලා සාත්‍රේ කිව්වේ නැද්ද? HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ඩිලාන් සමීර කොඩිකාර. ජනපති විශේෂ ප්‍රකාශය රාත්‍රී 8:30ට. 2024දී සැමට ජලය සැපීමට සැලසුම් සකස් කර අවසන් බව අගමැතිවරයා කියයි. මෙවර අයවැය රටේ ජනතාව හා සම්පත් කෙරෙහි විශ්වාසය තබා සකස් කර ඇතැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසයි. COVID-19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී තීරණ රැසක්. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට දෛනිකව පැමිණෙන ව්‍යාපාරිකයන් සංඛ්‍යාව සීමා කෙරේ. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ප්‍රමුඛ පෙළේ මැතිවරණ නිලධාරියෙකු තනතුරින් පහ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද විශේෂ ප්‍රකාශයක් කරයි. අද රාත්‍රී 8:30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එය ප්‍රචාරය කෙරේ. 2024 අවසන් වන විට සැමට ජලය සැපීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර අවසන් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ලබන වසර වන විට මෙරට ජනතාවට පානීය ජල පහසුකම් සැපීමට රජය සූදානමින් සිටී. ඊයේ ඉදිරිපත් කළ අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි අගමැතිවරයා පැවසුවේ කැලණිගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අධීර විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක් වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් 2025 වන විට සැමට පිවිතුරු පානීය ජලය සැපීමේ ප්‍රතිඥාවට සමගාමීව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ හා ගම්පහ ප්‍රදේශවල ජනතාවට ඉන් ප්‍රතිලාභත් වෙයි. ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 3270කි. නව ජල සම්බන්ධතා 1,20,000කට අධික සංඛ්‍යාවක් එමගින් සැපේ. ග්‍රාම නිලධාරී කොට්ටාශ 320ක 17,50,000කට අධික පිරිසකට එමගින් සිත සැලසේ. නීති රීති රෙගුලාසි කිසිවක් නොමැතිව මෙරට ජනතාව හා සම්පත් කෙරෙහි විශ්වාසය තබා මෙවර අයවැය ලේඛන ඉදිරිපත් කර ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වන විට රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ වී තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව පළමුව සහන පැකේජයක් ඉදිරිපත් කළ බව පැවසූ ඇමතිවරයා ණය සහන, බදු සහන, පොලි අනුපාතය තනි අංකයක් දක්වා පහත දැමීම 1,60,000කට රජය රැකියා සැපීම ඒ අතර ප්‍රධාන වන බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ මෙවර ජනතාවාදී රට පෙරට ගෙන යා හැකි අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථික අර්බුදයකට ලක්ව ඇතිමේ අවස්ථාවේ අගමැතිවරයා මුදල් ඇමතිවරයා ලෙස ප්‍රායෝගික අයවැයක් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
ගම්වල තියෙන පාසල් වැඩි දියුණු කරන්න විශාල මුදලක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම යෝජනා කරලා තියෙනවා නාගරික විශ්වවිද්‍යාල 10ක් පිහිටවන්න. අපි ඒ අවශ්‍යතාවය ගැඹුරු අන්දමින් හඳුනා ගන්න ඕනේ. අපි ඒ විශ්වවිද්‍යාල හරහා බලාපොරොත්තු වෙන්නේ 32000ක විතර පිරිසකට වඩා පිරිසකට සුදුසුකම් ලැබලා තියෙන 1,50,000ක විතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉඩ අවස්ථා දෙන්න නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් අරගෙන විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උසස් අධ්‍යාපනයක් අරගෙන තරංකාරීත්වයකින් රැකියාව වෙළඳපොළට යන්න. මේ සංකල්පය මත තමයි සෞභාග්‍ය දක්ම කියන ජාතික ප්‍රතිපත්තියෙන් යෝජනා කරලා තියෙන්නේ හැම දිස්ත්‍රික්කයකම විශ්වවිද්‍යාලයක් දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ වසර 5ක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී තිබූ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් ක්‍රියා කර ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා විවාදයට එක්වෙමින් දේශීය ව්‍යවසායකයන්ට ආධාර දෙන අයවැයක් ලෙස මෙවර අයවැය හැඳින්වීය. මේ ජනතාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයක් බව ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව බලයට එනකොට කොවිඩ් නෑ, ත්‍රස්තවාදයක් නෑ, තෙල් අර්බුදයක් නෑ, රටේ ප්‍රශ්න මුකුත් නෑ. රට ඉතා හොඳින් වැඩබිමක් බවට බාර දෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අගෝස්තු 17 පාර්ලිමේන්තු ඇතුළට යන යහපාලන ආණ්ඩුවට ජනතා වරම හම්බෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 104 දෙනයි. ප්‍රශ්න නැතුව එමනම් මං අහනවා ගරු මන්ත්‍රීතුමනි දැන් හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න. කොවිඩ් මැද්දේ පාර්ලිමේන්තුවකුත් නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා 149ක් ගන්නකොට 104ක් ගත්තු යාපාලන ආණ්ඩුවෙන් කවුද පාස් කවුද ෆේල් කියන එක දන්නවා. ගෝඨ ෆේල් නෑ, ගෝඨ පාස් කියන එක ජනතාව ඔප්පු කරලා තියෙනවායි කියන එක බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. ජාතික ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය විවාදයට එක්වෙමින් රටට ආර්ථික ප්‍රතිපත්ති සකස් විය යුත්තේ ජන ජීවිතයට ගැලපෙන ආකාරයෙන් බව සඳහන් කළාය. අපි 1994 ඉඳන් අරගල කරන දෙයක් තමයි ප්‍රචණ්ඩත්වයට ලක් වෙන කාන්තාවන්ට සහ ළමුන්ට తాවකාලිකව ආරක්ෂාව ලබා ගැනීම සඳහා විශේෂ ආයතන රජය විසින් පිහිටුවන්න කියන එක. අද වෙනකන් එහෙම එකක් කරන්න බැරි වෙලා තියෙනවා. මානසික සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ප්‍රජාමූලික මානසික සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍යයි කියන එක දශක ගානක් තිස්සේ මතු කරන දෙයක්. නමුත් එහෙම කිසිම දෙයක් අද වෙනකන් වෙලත් නැහැ. ඒ කියන්නේ මෙම ප්‍රතිපත්ති තුල මොනවා කිව්වත් හැම අවුරුද්දෙම ඉදිරිපත් වන මොන අයවැය තුලවත් අපිට පෙන්눔 කරන දේ මේ රටේ නොවිසඳුණු ප්‍රශ්න එහෙමම තියෙනවා. COVID-19 වෛරස් මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද රැස් විය. එහිදී වැදගත් තීරණ රැසක් ගෙන තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන කුලි නිවාස පාසල් හා ආයෝජන ප්‍රවර්ධන කලාප සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ දැයි සෞඛ්‍ය නිලධාරියෙකු මගින් පරීක්ෂාවට ලක් කළ යුතු බව සෞඛ්‍ය ඇමතිනිය එහිදී සඳහන් කළාය. කොරෝනා ප්‍රතිකාර, හදිසි ප්‍රතිකාර සේවා, ඇඳන් සංඛ්‍යාව ඉහළ නැංවීම, රසායනාගාරවල සිදු කරන PCR පරීක්ෂණවල නිවැරදිභාවය උපරිම පරීක්ෂාවට ලක් කිරීම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොරෝනා හදිසි ප්‍රතිකාර සේවා පිළිබඳ පුහුණුවක් සැපීම ආදී කරුණු එම සාකච්ඡාවේදී අවධානය යොමු විය. සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන නවාතැන් ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කරන්නයි සෞඛ්‍ය ඇමතිනිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 886. දේශීය මුව ආවරණ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලු කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විනි. දේශීය නිෂ්පාදකයෝ එහිදී තම ගැටලු රාජ්‍ය ඇමතිවරයාට ඉදිරිපත් කළහ. දේශීය මුව ආවරණ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ශල්‍ය මුව ආවරණ ආනයනය සීමා කිරීමට එහිදී තීරණය කෙරිණි. ශල්‍ය මුව ආවරණ උපරිම සිල්ලර මිල රුපියල් 15ක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත. KN 95 මුව ආවරණයක් රුපියල් 100කට අලෙවි කිරීමට තීරණය කෙරිණි.
මුව ආවරණ නිෂ්පාදකයන් තම නිෂ්පාදන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ పూర్ව අනුමැතිය ලබා ගත යුතුය. මෙවන විට මෙරට දෛනික මුව ආවරණ අවශ්‍යතාව 2,50,000ක් පමණ වේ. එන්සියට 50ක්ම මේ වන විට සපුරා ගන්නේ ආනයනයෙනි. දේශීය මුව ආවරණ නිෂ්පාදකයෝ 15 දෙනෙක් හා රෙදි මුව ආවරණ නිෂ්පාදකයෝ 30 දෙනෙක් රට තුළ සිටිති. දේශීය නිෂ්පාදකයා රැක ගැනීමට රජය නිරතුරු මැදිහත් වන බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා එහෙත් තම නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළ මට්ටමකට ගෙනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. හෝමාගම ගලවිලවත්ත ජල පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 9 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෝමාගම, පන්නිපිටිය, පැලැන්වත්ත හා මත්තේගොඩ එම ප්‍රදේශ වෙයි. ඊට අමතරව මොරටුව ජල පොම්පාගාරයේ නල මාර්ගයක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන සිකුරාදා රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 8 දක්වා මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ ජල සැපයීම අත්හිටුවන බවද මණ්ඩලය නිවේදනය කරයි. මිළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලික් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ සමග ගනුදෙනු කරන සියලු තොග, සිල්ලර හා ජංගම මත්ස්‍ය ව්‍යාපාරිකයන්ට කඩිනමින් ලියාපදිංචි කර වාර්තා ඉදිරිපත් කරන්නයි දීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා සියලු පළාත් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි. මත්ස්‍ය වෙළඳපළට ඔවුන් පැමිණිය යුතු දින බෙදා වෙන් කිරීම එහි අරමුණයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරන බව රාජ්‍ය ඇමතිවරයා කියයි. ඒත් එම ස්ථානයට පැමිණෙන මත්ස්‍ය ව්‍යාපාරිකයන් සංඛ්‍යාව අවම කෙරෙනු ඇත. සාමාන්‍යයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට දිනකට පැමිණෙන මත්ස්‍ය ව්‍යාපාරිකින් සංඛ්‍යාව 3000ක් පමණ වේ. එය 1000ක් දක්වා අඩු කිරීම මෙහි අරමුණයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. පිටිගල පොදු සේවා තාක්ෂණික මධ්‍යස්ථානය වසා දමා මේ වන විට වසර 20ක් පමණ ගත වී ඇතත් කිසිදු වගකිව යුත්තෙක්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වී නැතැයි ප්‍රදේශවාසීහු පවසති. එහි ඇති සම්පත් මේ වන විට විනාශ වෙමින් පවතී. කම්හලේ පාලන කටයුතු නියාගම ප්‍රාදේශීය සභාවට පවරා ඵලදායී කටයුත්තක් සඳහා එය යොදා ගන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දකුණු පළාත් ආණ්ඩුකාරතුමනි, මේ ඔබේ අවධානයටයි. සිරිලක බැතිමතුන්ට දඹදිව වන්දනාව යළිත් ඇරඹීම පිණිස සිදු කෙරෙන ආර්ය කිරි දඹදිව වන්දනා මහා සත්‍යක්‍රියා අධිෂ්ඨානය බුදුන් වැඩිලක් බිමෙන් බුදුන්ගේ දේශය දඹදිවෙන් මුළු මහත් ලෝකයෙන් කොරෝනා වසංගතය දුරු වේවා. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය හොඳම දේ ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන ආර්ය කිරි වෙතින්. ලෝක ප්‍රවෘත්ති. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉහළ පෙළේ මැතිවරණ නිලධාරියෙකු තනතුරින් පහ කරයි. මැතිවරණ වංචා සිදුවීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගගත් බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. සයිබර් තාක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරියෙකු එලෙස තනතුරින් පහ කරනු ලැබිය. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට ට්‍රම්ප් මහතා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. මහා පරිමාණ මැතිවරණ දූෂණයක් සිදුවීම හේතුවෙන් තමා පරාජයට පත් වූ බව ඔහු සඳහන් කර තිබේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර හටගත් ගැටුම් වලින් 41 දෙනෙක් තුවාල ලබති. විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළත් වීමට ගත් උත්සාහයේදී එම ගැටුම් හටගෙන තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබිණි. මාසකට අධික කාලයක් තිස්සේ තායිලන්තයේ පවතින විරෝධතාවලට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම ව්‍යවස්ථා සංශෝධනයයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. විසල් හම්බන්තොට සංවර්ධන සැලස්ම යටතේ නව රෝහල් චතුරස්ත්‍ර සංවර්ධන ව්‍යාපෘතිය හා බැංකු කලාප සංවර්ධන ව්‍යාපෘතිය අද පෙරවරුවේ ආරම්භ කෙරිණි. ඇමතිවරුන් වන චමල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මහත්වරු එම අවස්ථාවට එක් වූහ. නව රෝහල් චතුරස්ත්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය අක්‍ර 25කට ආසන්න භූමි ප්‍රමාණයක් දීර්ඝකාලීන බදු පදනමක් යටතේ සෞඛ්‍ය සේවා සංවර්ධන ව්‍යාපෘති සඳහා අදාළ ආයතනවලට පැවරීමට නියමිතයි. බැංකු කලාප සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අක්කර 22ක භූමි භාගයක් බැංකු හා මූල්‍ය සමාගම් වෙත දීර්ඝකාලීන බදු පදනම යටතේ පැවරේ. ක්‍රීඩා පුවත්. නවසීලන්තයේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු පන්දුවාර 20-20 තරගය ඕක්ලන්ඩ්හිදී ලබන 27 වෙනිදා පැවැත්වේ. කණ්ඩායම් දෙක අතර පන්දුවාර 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරග 2ක්ද සංවිධානය කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුරන්ට රජයෙන් දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ගෙවන්නේයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේතුංග මහත්මියට උපදෙස් දෙයි. ඒ සඳහා අයදුම් කර සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාට ඉදිරි සතිය තුළ එම ගෙවීම් සිදු කරන්නයි ඔහු වැඩිදුරටත් උපදෙස් දී තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට හා මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රුපියල් 15,000ක හා රුපියල් 20,000ක දීමනාවක් ගෙවීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබිණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩ ටික ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ලොරි ඇවිල්ලා. තව 60,000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. MSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් භාණ්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් භාණ්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. තේතවන් 500ක් අලුතින් ආරම්භ කරන බව රාජ්‍ය ඇමති කනක හේරත් මහතා කියයි. තේ වගාකරුවන්ගේ වාර්ෂික තේ පැළ අවශ්‍යතාව සපුරාලීම එහි අරමුණයි. මෙරට වාර්ෂික තේ පැළ අවශ්‍යතාව කෝටි 5කි. ඒත් මෙරට නිෂ්පාදනය කරන්නේ තේ පැළ කෝටි 2ක් පමණි. වාර්ෂික තේ පැළ නිෂ්පාදනය කෝටි 5 දක්වා ඉහළ නැංවීම නව තවන් ආරම්භ කිරීමේ අරමුණ බව රාජ්‍ය ඇමතිවරයා කියයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. දිවයිනේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ජනපති විශේෂ ප්‍රකාශය රාත්‍රී 8:30ට. 2024දී සැමට ජලය සැපීමට සැලසුම් සකස් කර අවසන් බව අගමැතිවරයා කියයි. මෙවර අයවැය රටේ ජනතාව හා සම්පත් කෙරෙහි විශ්වාසය තබා සකස් කර ඇතැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසයි. COVID-19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී තීරණ රැසක්. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට දෛනිකව පැමිණෙන ව්‍යාපාරිකින් සංඛ්‍යාව සීමා කෙරේ. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ප්‍රමුඛ පෙළේ මැතිවරණ නිලධාරියෙකු තනතුරින් පහ කරයි. ප්‍රවෘත්ති සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.